අයිබෝවන් ඔබ ජාතික රූපවාහිනී දිවා ප්‍රවෘත්ති ප්‍රකාශයේ සමග මම චානති නෝජ් ප්‍රථමයෙන් දිවා ප්‍රවෘත්ති ශීර්ෂ පාඨය. වන්දනාගාර තුල සිට ක්‍රියාත්මක පාතාල සහ මත්ද්‍රව්‍ය ජාවාරම් වහාම නතර විය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි. මාලිකාවත්තේ වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට. 20 වසරක සිරදඬුවම් නියමව සිටින ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී මහානාම ඉදිරිපත් කළ අප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ. කොවිඩ්-19 වැළඳුණු 811 දෙනෙකු පූර්ණ සුවය ලබති. ප්‍රථමයෙන් දේශීය පුවත්. පාතාල නායකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බන්ධනාගාරයේ සිට කරන අපරාධ මෙහෙයුම් වහම නතර විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරනවා. බන්ධනාගාරවල අභ්‍යන්තර තත්ත්වය විමර්ශනය කරනු පිණිස ඊයේ සවස ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී එතුමා මේ බව කියා සිටියා. රට තුළ සිදුවන බොහෝ අපරාධ සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් බන්ධනාගාරයේ සිට මෙහෙවන බවට නිශ්චිත තොරතුරු ලැබී තිබෙනවා. මේ තත්ත්වයේ ඉතා කනගාටුදායක බව ප්‍රකාශ කළ ජනාධිපතිතුමා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පවතින අඩුපාඩු ඉවත් කොට සම්පූර්ණයෙන් විධිමත් කරන බවද කියා සිටියා. ආරක්ෂක ලේකම් යුද හමුදාපති පොලිස්පති ඇතුළු කමිටුවක ප්‍රධානත්වයෙන් එය සිදු කෙරෙනවා. දූෂිත සහ අකාර්යක්ෂම නිලධාරීන් හඳුනාගෙන ඔවුන් සම්බන්ධයෙන් නිවැරදි තීරණ ගත යුතු බවයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ. සමාජයේ වැදගත් එක්තරා ආයතනයක් වැරදි කරයින් පස්සේ යන්නේ මෙතෙන්ට. එතකොට එතෙන්දි මේක හරියට වෙන්නේ නැත්තම් එතන විශාල ප්‍රශ්නයක් තියෙනවා. සමහර වෙලාවට මේකට අත ගහන්න නැතුව ඇති. නමුත් මට ජනතාව දීලා තියෙන බලය තමයි ඒක. මම වෙන දේවල් බලන්නේ නැහැ. මට ඕන ඒක කරන්න. ඉතින් මම ඒක අනිවාර්යෙන් කරනවා. කවුරු තරහා වුණත් කවුරු යාළු වුණත් මට ප්‍රශ්නයක් නැහැ. ඒක කරලා තමයි මම නවත්තන්නේ. ඒක නිසා මම මේ ප්‍රශ්න එකේ හැමතෙමත් කියන්න ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන්ට කියන්න හැදුනේ නැතොත් මම හදනවා. මොකද කුඩු ගෙන්නන්නේ ප්‍රශ්න එක ඇතුළේ ඉඳලා. පාතාලේ ඔපරේට් කරන්නේ ප්‍රශ්න එක ඇතුළේ ඉඳලා. ඉතල ටෙරරිස්ට්ලාත් ඔපරේට් කරේ ප්‍රශ්න එක ඇතුළේ ඉඳලා. ප්‍රශ්න එකේ කරන්න එපයි කියන හැම දෙයක්ම වෙනවා. මම ප්‍රශ්න එකට කියන්නේ මේක හැදෙන්න කියලා. මොකද ජනතාවට අවශ්‍ය ඒක. රටට අවශ්‍ය ඒක. මේක විහිළුවක් නේ. ටෙලිෆෝන්ස් ඇතුලේ තියෙනවා. කුඩු ඇතුලට ගෙනියනවා. වෙපන්ස් ඇතුලට ගෙනියනවා. ඔපරේෂන්ස් කරන්න ඇතුලේ ඉඳලා මේක විහිළුවක් නේ. එහෙම අපිට මුහුණ දෙන්න පුළුවන්ද එහෙම තත්ත්වයකට? මට ඕන මේක හරි විදියට ක්‍රියාත්මක වෙන්න. Tamanට අයිති වැඩේ කරන්න බැරි මොකද ටෙලිෆෝන් එකක් ඇතුලට ගෙනියන එක වළක්ව ගන්න බැරිද? එහෙම නෑ වැඩක් නෑනේ උගලන්ගේ. මොකද්ද මහ ලොකුවට සේවයේ ඉඳලා කමිෂනර් වෙන්න ඕන අරවා මේව වෙන්න ඕන කිව්වට වැඩක් නෑනේ. ඔයගොල්ලෝ කතා කරන්න දැන්. ඔයගොල්ලෝනේ ඩිපාර්ට්මන්ට් එකේ ඉහළම ඉන්න කට්ටිය. කොහොමද මේක ඇතුලේ ඉඳලා ඔපරේෂන්ස් කරන්නේ? අල්ලගෙන ඉරේ දාලා ඉන්න මිනිස්සු ඇතුළේ ඉඳලා පාතාලේ වැඩ කරන්න එතන ඉඳලා ඊළඟට කුඩු ගෙහින එක කරන්න එතන ඉඳලා ඇයි ඔයගොල්ලන්ට කරගන්න නවත්තන්න බැරි? මේක ජාතික ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයක් නේ. මම මේ කතා කරන්නේ කොහොමද තමන් ආත්ම ගෞරවයක් ඇතුව හෘද සාක්ෂියට විරුද්ධ වෙන්නේ නැතුව කුඩුකාරයෙකුට මේක කරන්න දෙන්නේ කොහොමද? පාතාල නායකයෙකුට මේක කරන්න දෙන්නේ කොහොමද? මම අහන්නේ අන්න ඒවා. ඉතින් ඕගොල්ලන්ට පැහැදිලිවම යම්කිසි කාර්යභාරයක් තු කරන්නට පහළ මට්ටමේ ඉඳලා මේක තේරුම් කළා දීලා මේ විදියට ඇත්තටම අපිට යන්න පුළුවන් කමක් නැහැ. අපේ පොලිසිය කඩා වැටිලා නම් ප්‍රිසන්ස් කඩා වැටිලා නම් කොහොමද අපි නීතිය තියෙන රටක් හදන්නේ? අපිට කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් හැම කෙනෙක්ම ඒ ආයතනයක සමාජිකයෙක් හැටියට ඉන්නවනම් කාර්ය තේරුම් ගන්න ඕන. බන්ධනාගාර සේවයේ තමන් ඉහළම නිලධාරියෙක් කියලා කියන්නට පුළුවන් වෙන්නේ බන්ධනාගාර සේවයෙන් ගෞරවනීය සේවයක් ජනතාව බලාපොරොත්තු වෙන සේවය දෙනවනම් පමණයි. නැත්තම් ඒක කියන්න බෑනේ. එහෙම කියන්න පුළුවන් තත්යකට අද බන්ධනාගාර සේවය නැහැ. ඉතින් එතෙන්ට මේක ගේන්න ඕන. සීනියර් අයත් අරගෙන කමිටියක් හදලා මේකේ ප්‍රතිසංස්කරණය කරන වැඩපිළිවෙලක් හරි ගස්ස ගන්න. එතකොට පුහුණු වීම කරන එකද සියල්ලක් කවුද හොඳ අය තෝරගන්න එකද අනිත් එක මට ප්‍රශ්නයක් නෑ දේශපාලන මොන දේශපාලනේ වුණා නෙවෙයි මෙතන වැදගත්කම රාජකාරිය කරන එක. හරි දේ කරන එක. ඒකයි මෙතන අවශ්‍යතාවය. ඉතින් ඒක නිසා හොඳ නිලධාරීන් ඉන්නවා කියලා කවුරුත් කියනවනේ මේක. ඒ හොඳ නිලධාරීන්ට කරන්න පුළුවන් වෙන විදිහට වැරදි නිලධාරීනුත් හදන්න බැරි කොටසක් ඉන්නවනම් ඒගොල්ලන්ට පඩි දීලා ඔය වෙනම පූල් එකක් දාලා පූල් එකට තියලා පැත්තකට කරලා තියන්න. අමාත්‍ය නිමල් සිරිපාල් ද සිල්වා ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේ ජෙනරාල් කමල් ගුණරත්න අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්. මොහොමඩ් යන මහත්මීන් සහ ත්‍රිවිධ හමුදාපතිවරු පොලිස්පති බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ප්‍රමුඛ පොලිසිය සහ බන්ධනාගාර ඉහළ නිලධාරීන් සාකච්ඡාවට එක්ව සිටියා.
කොටි ත්‍රස්තවාදීන් සිදු කළ අරන්තලා භික්ෂු ඝාතනයට අදට වසර 33ක් සපිරෙනවා. යටත් විජිත යුගයෙන් පසු සිදු වූ දරුණුතම භික්ෂු සංහාරය ලෙස මේ හැඳින්විය හැකියි. මේ පිළිබඳ COVID-19 රෝගය වැළඳුණු 811 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 821 දෙනෙක්. ඊයේ මෙරටින් හඳුනා ගැනුණු COVID-19 රෝගීන් සංඛ්‍යාව 10 දෙනෙක්. ඔවුන්ගෙන් රෝගීන් සිව් දෙනෙකු බංගලාදේශයේ සිට පැමිණි පුද්ගලයන් අතරින් වාර්තා වනවා. දෙදෙනෙකු පසුගියදා කටුනායක ගුවන්තොටුපොළේදී COVID-19 රෝගය වැළඳුණු යුද හමුදා නිලධාරියෙකුගේ නිරෝධායනයට යොමු කර සිටි ඥාතීන්. තවත් රෝගීන් දෙදෙනෙකු වාර්තා වන්නේ නාවික හමුදා සමාජිකයින් අතරින්. ඉන්දුනීසියාවේ සිට පැමිණි එක් අයෙකු සහ බෙලරුස් රාජ්‍යයේ සිට පැමිණි අයෙකුද ඊයේ හඳුනා ගැනුණු රෝගීන්ට අයත්. මෙහිදී විශේෂයෙන්ම ඉන්දුනීසියාව පිළිබඳව අපිට සැකයක් තිබුණා. මොකද මේ අය ආගමික කටයුතු සඳහා ගිය උදවිය කලින් එසේ යෑමෙන් අපිට පොකුරු නිර්මාණය වුණා. නමුත් මෙම ඉන්දුනීසියානු ගුවන් යානය අත වශයෙන්ම එවැනි තත්ත්වයක් නොමැති බව ප්‍රකාශ කරන්නට පුළුවන්. මේ විදේශයන් සිට අප රැගෙන එන ශ්‍රී ලාංකිකයන්ගේ රටවල් කිහිපයක ආසාදිතයෙන් වැඩිවීම නිසා රජය විසින් තීරණයක් අරන් තියෙනවා මේ ගුවන් යානා පරතරයක් ඇතුව ගෙන ඒමට. ඒ අනුව අද දින සිංගප්පූරුවේ සිට ගුවන් යානයක් පැමිණීමෙන් පසුව 6 වෙනිදා තමයි එක්සත් රාජධානියේ සිට ඊළඟ ගුවන් යානයක් පැමිණෙන්නේ. ඊයේ දිනේ PCR පරීක්ෂණ 1066ක් කරනු ලැබුවා. මීට ඇතුළත් වෙනවා වැලිසර නාවික හමුදා කැම්ප් එක අසබඩ කරනු ලැබූ පරීක්ෂණ. ඒ වගේම ගෆූර් ගොඩනැගිල්ල අවට ප්‍රදේශයේ කරනු ලැබූ PCR පරීක්ෂණ සහ කොළඹ මහනගර සභාවේ වෙනත් ප්‍රදේශවලත් දිවයිනේ පිහිටා ඇති රෝහල් වලින් ලැබෙන සාම්පලත් වශයෙන් අපිට සලකන්නට පුළුවන්. යුද හමුදා නිලධාරීන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ එක් නිලධාරියෙකුගේ පවුලේ ඥාතීන් දෙදෙනෙකු COVID-19 රෝගය වැළඳීම හැරුණුකොට සමාජය තුළ රෝගය පැතිරීමක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. විශාල වශයෙන් ගුවන් මගින් ආසාදිත පුද්ගලයන් පැමිණෙන විට එසේ පැමිණීමේදී ගන්නා වූ ආරක්ෂිත පියවර තුල උනත් ඊටම හදිස්සියෙන් මෙවැනි තත්වයක් ඇතිවන්නට පුළුවන්. ඉතින් එවැනි තත්වයක් තමයි ඒ හමුදා නිලධාරී මහත්වරුන් අත වශයෙන්ම මේ කුවේට් රාජ්‍යයේ සිට පැමිණි උදවියට පෝරම පිරවීම වැනි කටයුතු ඔවුන්ට කර ගැනීමට නොහැකි තත්වයන් තුල ඒ සඳහා උදව් කරලා තියෙනවා. වන් මගීන් සමග ඔවුන්ටගේ අවශ්‍යතා ඉටු කරන්න ගිහිල්ලා තමයි මේ විදියට මේ ආසාදනයට වෙලා තියෙන්නේ. මේකෙන් අදහස් වන්නේ නැහැ යුද හමුදා සමාජිකයන් අතර රෝග ව්‍යාප්තියක් තියෙනවා කියලා.
සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක නියෝජිතයන් රටට ගෙරෙන සංචාර සඳහා සේවා සැපීම වැඩබද්දෙන් නිදහස් කර තිබෙනවා. එය අප්‍රේල් මාස 1 වෙනි දින සිට ක්‍රියාත්මකයි. සංචාරක නියෝජිත ආයතනවල ඉල්ලීම සලකා බැලීමෙන් පසු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට පසුගියදා අනුමැතිය හිමි වුණා. සංචාරක නියෝජිතයින් දහසකට අධික පිරිසක් සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචිව සිටිනවා. කොරෝනා වසංගතය හේතුවෙන් බිඳවැටී ඇති සංචාරක කර්මාන්තයේ යලි නගා සිටීම සඳහා ශේෂ්ත්‍රයේ නියුතු වූවන්ගේ අදහස් සැලකිල්ලට ගනිමින් අදාළ පියවරගත් බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ. සංචාරක නියෝජිතයන් මාර්ගයෙන් සංචාර සඳහා සේවා සැපීම වැඩපතේ නිදහස් කිරීම ඉන් එක් පියවරක්. සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ වාර්තාවට අනුව 2019 වසරේදී මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 1,91,702ක්. ඉන් ලැබූ ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 3,724ක් වෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රට හදන සෞභාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන්නේ වසර 5ක් තුළ වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 10ක ඉලක්කයක් සපුරා ගැනීම සඳහා සංචාරක කර්මාන්තය දියුණු කරන බවයි. අල්ලාස් චෝදනාවකට වරදකරු වී සිරදඬුවම් නියම වී සිටින ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී IHK මහනාම මහතාගේ ඇපඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය අද නියෝග කළා. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මණ්ඩලයේ සභාපති විනිසුරු සම්පත් අබේකෝන් මහතා ප්‍රකාශ කළේ විත්තිකරුට ඇප ප්‍රදානය කිරීමට තරම් කිසිදු සුවිශේෂී කරුණු කිසිවක් ඉදිරිපත් වී නොමැති බවයි. ඒ අනුව ඇපඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි සම්පත් අබේකෝන් සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේ. ඉකුත් රජයේ සමයේ කන්තලේ සීනි සමාගම ඉන්දියානු ජාතික ව්‍යාපාරිකයෙකුට පැවරීමේදී මීට අදාළව රුපියල් මිලියන 54ක අල්ලස් මුදලක් ඉල්ලා ඉන් රුපියල් කෝටි 2ක මුදලක් ලබාගත් බවටයි ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී IHK මහනාම මහතාට චෝදනා එල්ල වී තිබෙන්නේ. ඒ අනුව ඔහුට බරපතල වැඩ සහිතව වසර 20ක සිරදඬුවමක් නියම වුණා. එම සියලු චෝදනාවලින් නිදහස් කරන ලෙස ඉල්ලා මහනාම මහතා මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්ද ඉදිරිපත් කර තිබෙනවා. මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසනවා. සිද්ධිය සම්බන්ධයෙන් මෙවන විට සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් 2 දෙනෙකු මාලිගාවත්ත සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ටාසයේ නිලධාරීන් ඊයේ සවස සමත් වුණා. ඔවුන් කොළොන්නාව සහ මාලිගාවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන්. සැකකරුවෙකු එම අවස්ථාවේ තුවාල ලබා සිටි බැවින් ඔහු පොලිස් ආරක්ෂාව යටතේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඊයේ රාත්‍රී කොටහෙන ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක් අසලදී විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කළා. මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මකයි. යලකන්නේ කුමරු වගා සඳහා පොහොර නොමිලේ ලබා දීම දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මකයි. යටතේ හගුරන්කෘත ප්‍රදේශයේ අක්කර 700ක් වගා කිරීමට ගොවීන්ට ඊයේ පොහොර බෙදා දෙනු ලැබුවා. බෙදාදීම සඳහා අවශ්‍ය පොහොර තොග මේ වන විට ගබඩා වෙත ලැබී ඇති බවයි හංගුරන්කෙත ගොවිජන සේවා කාර්යාලය පවසන්නේ. අක්කර 400ක් මහකන්නේ වී වගා කර ඇති අතර එය මෙවර අක්කර 700ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ගාල්ල ලබුදුව ගොවිජන මධ්‍යස්ථානයේදීද අද පොහොර බෙදා දෙනු ලැබුවා. මේ වන විට පොහොර ටොන් 50ක් බෙදා දී ඇති බව ගොවිජන සංවර්ධන නිලධාරී MKJ සඳමාලී මහත්මිය ප්‍රකාශ කළා. මීට අමතරව කාබනික දියර පොහොරද ගොවීන්ට ලබා දීමට පියවරගෙන ඇති බවත් වී වගාව සඳහා ගොවීන් මෙවර දැඩි උනන්දුවක් දක්වන බවත් අප වාර්තාකරු පවසනවා. ඉන්දීය නව මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා හා අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතර සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා. එහිදී ත්‍රිකුණාමලයේ ඉන්ධන ටැංකි සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රතිචාරයක් ලැබුණු බවයි විදුලි බලශක්ති හා ප්‍රවාහන සේවා කළමනාකරන අමාත්‍යාංශය පවසන්නේ. මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ විදුලි බල හා බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳවත් ප්‍රවාහන අංශ නවීකරණය පිළිබඳවත් සාකච්ඡා කර තිබෙනවා. දැනට IOC සමාගම සතුව පවතින ත්‍රිකුණාමලයේ ඉන්ධන ටැංකි පද්ධතිය සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කෙරුණා. අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල අවම වී ඇති අවස්ථාවක අතිරේක ඉන්ධන තොග ගබඩා කිරීම සඳහා අමතර ටැංකි පද්ධතියක් නොමැතිවීම ගැටලුවක් බවයි. ඒ හේතුවෙන් මෙම ටැංකි පද්ධතියෙන් අමතර ගබඩා පහසුකම් ලබා ගැනීමට රාජතාන්ත්‍රික මට්ටමින් සහාය දක්වන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටියා.
ඉන්දිය මහකොමසාරිස්වරයා ඊට ධනාත්මක ප්‍රතිචාර දක්වා තිබෙනවා. ඉදිරියේ මේ සම්බන්ධව නිලධාරීන් මට්ටමින් සාකච්ඡා කොට අවශ්‍ය පියවර ගැනීම සුදුසුයයි මහකොමසාරිස්වරයා ප්‍රකාශ කළ බවයි අමාත්‍යාංශය පවසන්නේ. මෙරට LNG විදුලි බලාගාර පිහිටුවීමටද සහාය ලබා දෙන බව ඉන්දිය මහකොමසාරිස්වරයා පවසා තිබෙනවා. ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ඉන්දිය රජය දක්වන සහයෝගය අගය කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියා. උග්‍ර කාදනයට ලක් වූ පුත්තලම තොඩුවාව වෙරළ තීරය ගල්වැටි යොදා සංරක්ෂණය කිරීම අවසන් කර තිබෙනවා. කඩිනමින් එය සිදු කිරීම නිසා විශාල විනාශයක් වළක්වා ගත හැකි වූ බවයි ජනතාව පවසන්නේ. අපිත් බයනකින් තමයි හිටියේ ඉතින්. ඇයි මේවා කඩාන ගියත් අපිට යන්න එන්න තරක් තිබුණේ නැහැ. ඉඩමෙන් පංගුවක් හරි ඉතුරු උනේ ගල්වැටි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඊට අදාළ සංරක්ෂණ ආරම්භ කළා. දැඩි සුළඟත් සමග උග්‍ර කාදනයට ලක් වූ වෙරළ පසුගිය දින කිහිපය තුළ පැවති අයහපත් කාලගුණය නිසා මුහුද රළු වීම හේතුවෙන් මෙම වෙරළ තීරය උග්‍ර කාදනයකට ලක් වුණා. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඊට අදාළ සංරක්ෂණ ආරම්භ කළා. දැඩි සුළඟත් සමග උග්‍ර කාදනයට ලක් වූ වෙරළ තීරය විනාශ වීමේ තර්ජනයකට ලක්ව තිබූ නිවාස හා ගොඩනැගිලි ආශ්‍රිතව කඩිනමින් ගල් වැටි දමා සංරක්ෂණය කිරීමයි එහිදී සිදු කෙරුණේ. එම වෙරළ තීරයේ උතුරු දෙසට මීටර 600කට වැඩි ප්‍රමාණයක් උග්‍ර කාදනයට ලක්ව තිබුණා. විශාල පොල්ගස් ප්‍රමාණයක්ද මුහුදු කාදනයට ලක්ව විනාශ වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. 600කට වැඩි ප්‍රමාණයක් උග්‍ර කාදනයට ලක්ව තිබුණා. විශාල පොල්ගස් ප්‍රමාණයක් වසර ගණනාවක සිට තම ගමනාගමන පහසුකම් සපයා ගැනීමට නොහැකිව දුෂ්කරතාවට පත්ව සිටින ජනතාවක් පිළිබඳව දිග්ගල ප්‍රදේශයෙන් වාර්තා වනවා. අවස්ථා ගණනාවකදී බලධාරීන් දැනුවත් කළද විසඳුමක් නොලැබුණු බවයි ජනතාව පවසන්නේ. මීට වසර කිහිපයකට පෙර සමෘද්ධි විශේෂ ව්‍යාපෘතියක් යටතේ මලබඩු ආර ජල ව්‍යාපෘතියේ ඉදිකෙරුණු පාලම අධික වර්ෂාවත් සමග විනාශ වී තිබෙනවා. මේ හේතුවෙන් ඇඹිලිපිටිය දිග්ගල ප්‍රදේශයේ පදිංචි ගොවි පවුල් 100කට වැඩි පිරිසක් දැඩි දුෂ්කරතාවට පත්ව සිටිනවා. තම කෘෂි නිෂ්පාදන වෙළඳපොළට රැගෙන යාම, දරුවන්ට පාසල් යාම ඇතුළු දෛනික ප්‍රවාහන පහසුකම් සපයා ගැනීම දුෂ්කර වීම නිසා ඔවුන් පත්ව ඇත්තේ දැඩි අසීරුතාවකටයි. පාලම දාන්න ඉස්සෙල්ලත් අපි ඉතින් වතුරේ එගොඩ වෙනවා. වතුර අඩු වුණාට පස්සේ යන්නේ. දැන් පාලම දාලත් වතුර අඩු වෙනකන් එගොඩ මෙගොඩ ඉන්න ඕන. ලෙඩක යන්න ඕන, මල මිනිහ ගෙනියන්න ඕන කරේ. ත්‍රිරෝද රථයක් වාහනයක් කිසිම ෆුට් සයිකලයක්වත් ගෙනියන්න බැරි තත්ත්වයක් තියෙනවා. මේ ඉස්සෙල්ලත් වැඩසටහනක් කරා. ඒකෙන් කිසි ඵල ප්‍රයෝජනයක් ලැබුණේ නැහැ. හැකි ඉක්මනින් පාලම ඉදිකර දෙන්නයි දිග්ගල ගම්වාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. තවත් දේශීය පුවත් කිහිපයක් ලුහුඩින්. මුහුදේ ගසාගෙන ඉන්දියානු දීවර යාත්‍රාවක් කිරණවිල මුහුදු තීරයේදී හමු වී තිබෙනවා. එහි කිසිදු පුද්ගලයෙකු හෝ උපකරණ තිබුණේ නැහැ. යාත්‍රාව පිළිබඳ විමර්ශන ක්‍රියාත්මකයි. පරිභෝජනයට නුසුදුසු ලොකුලුණු කිලෝග්‍රෑම් 3000ක් බණ්ඩාරගම පෙරුකාන ප්‍රදේශයේ ගබඩාවකින් සොයාගෙනුණා. නරක් වූ ලොකුලුණු අතරින් සුදුසු ඒවා තෝරාගෙන වෙළඳපළට නිකුත් කිරීමට සූදානම් කර තිබූ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. වැටලීම කරනු ලැබුවේ බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින්. අභාව ප්‍රාප්ත හිටපු ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මාෂල් පෙරේරා මහතාගේ දේහය ඊයේ රත්නපුර පිහිටි සබරගමුව පළාත් සභා පරිශ්‍රයට රැගෙන යනු ලැබුවා. පසුව බදුල්ලට රැගෙන යනු ලැබූ දේහය දැන් බණ්ඩාරනායක මාවතේ පිහිටි නිවසේ තැන්පත් කර තිබෙනවා. අවමංගල්‍ය හෙට සවස සිදු කිරීමට නියමිතයි. ඉදිරියේදී ඇතිවිය හැකි ඩෙංගු වසංගත තත්ත්වයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා පරිසර පවිත්‍රතා වැඩසටහනක් පසුගියදා පරන්තන් පුදුකුඩිරිප්පු ප්‍රදේශයේදී පැවැත්වුණා. ඒ සිදු කළේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ බටයින්ගේ සහභාගීත්වයෙන්. වල් බිහි වී ඇති මාතලේ බර්නාඩ් අලු විහාරයේ ක්‍රීඩාංගණය ප්‍රතිසංස්කරණයට පියවරගෙන තිබෙනවා. වසර ගණනාවක් භාවිතයට නොගත් නිසා එහි ඇති පහසුකම් රැසක් විනාශ වෙමින් පවතිනවා. අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පසුගියදා ක්‍රීඩා පිටිය නිරීක්ෂණය කළ අතර ඒ කඩිනමින් ප්‍රතිසංස්කරණයට පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නා. අනුරාධපුර බන්ධනාගාරය ඔයාමඩුව ප්‍රදේශයට රැගෙන යාමට අවධානය යොමු වී තිබෙනවා. ඒ සඳහා අක්කර 100ක භූමියක් හඳුනාගෙන ඇතැයි අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කළා. එලිමහන් සිරකඳවුරු ඇතුළු බන්ධනාගාරයේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම මීට හේතුවයි. අදාළ භූමිය පසුගියදා අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා. දැන් ක්‍රීඩා පුවතක්. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ සහ පන්දු යැවීමේ පුහුණුවීම් අද ආරම්භ කෙරුණා. ජාතික කණ්ඩායමේ ක්‍රීඩකින් 13 දෙනෙකු ඊයේ මෙම පුහුණු සැසිය සඳහා කැඳවනු ලැබූ අතර පළමු දිනේදී ඔවුන්ට ශාරීරික යෝග්‍යතා පුහුණුවීම් සිදු කෙරුණා. දින 81ක කාලයක් සඳහා තාවකාලිකව නවතා තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම් යලි ආරම්භ කෙරුණේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලේ ලබා දී ඇති නීති රෙගුලාසි වලට අනුගත වෙමින්.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ දින 12කින් සමන්විත පළමු පුහුණු වැඩසටහන සඳහා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකින් 13 දෙනෙකු කැඳවීමටයි. ප්‍රධාන පුහුණුකරු මිකී ආත ප්‍රමුඛ ජාතික කණ්ඩායමේ පුහුණුකරුවන් සිව් දෙනෙකුගේ අධීක්ෂණය යටතේ මෙය පැවැත්වෙනවා. ඒ අනුව නායක දිමුත් කරුණාරත්න කුසල් ජනිත් පෙරේරා දසුන් ශානක සුරංග ලක්මාල් නුවන් ප්‍රදීප් ලහිරු කුමාර විශ්ව ප්‍රනාන්දු ඉසුරු උදාන කසුන් රජිත ලක්ෂාන් සඳකැන් වනිදු හසරංග ලසිත් ඇඹුල්දෙනිය සහ ධනුෂ්ක ගුණතිලක පළමු පුහුණු වැඩසටහනට සහභාගී වෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත්තේ මෙහිදී ක්‍රීඩකීන්ගේ පන්දු යැවීම සහ පන්දු රැකීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන බවයි. කොළඹ CCC ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන මෙම පුහුණු වැඩසටහනේදී බාහිර කිසිදු පුද්ගලයෙකුට ක්‍රීඩාංගණයට ඇතුළු වීමට අවසර හිමිවන්නේ නැහැ. කොටස් වශයෙන් පැවැත්වෙන පුහුණු වැඩසටහන් මාලාවේ දෙවන අදියරට පිතිකරුවන් වැඩි වශයෙන් සහභාගී කරගන්නා බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ. ඒ සමගින් ජාතික රූපවාහිනී දිවා ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වෙනවා. ආයිබෝවන්